Hello children. Today we are going to talk about tenses. අද අපි කතා කරන්න යන්නේ tenses ගැන. ඔගොල්ලෝ දන්නවා. ඔගොල්ලන්ට පොඩි පන්ති වල ඉඳන් විශේෂයෙන් 6 වසර වගේ ඉඳලා O level වලදී නම් 11 වසර දක්වාම මේ tenses පාඩම ඔගොල්ලන්ට අච්චුපොත්වලදී හම්බ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ tenses අපි බලමු tenses කීයක් තියෙනවද? එතකොට ඒකේ කතෘකාරක කියලා තියෙනවා. කර්මකාරක කියලා තියෙනවා. අපි ඒ ගැන අද විමසා බැලීමක් තමයි කරන්න යන්නේ. මෙතනදී අපි tenses ගොඩක් කෙටියෙන් කතා කරන්න යන්නේ. short lesson එකක් විදිහට. එතකොට අපි tenses ගත්තොත් එහෙම tenses කියන්නේ කාලාත්‍රයක්. tenses කියන්නේ කාලාත්‍රයක්. ඔක කාල ભેදය කියනවා, කාලාත්‍රයන් කියනවා අපි tenses වලට. එතකොට මේ tenses are divided into two parts. අපි මේ tenses බෙදෙනවා කොටස් දෙකකට. right? අපිට හම්බ වෙනවා active voice. කතෘකාරක කියන වාක්‍ය රටාව හම්බ වෙනවා. මේ වචන වලට බය වෙන්න හොඳ නැහැ. අපිට මේකේ වාක්‍ය රටාව ටිකක් තමයි ස්ටඩි කරන්න තියෙන්නේ. ඉංග්‍රීසි වල තේරුම් ගන්නේ වාක්‍ය රටාව අනුව ගිහිල්ලා. මොකද වචනෙන් වචනෙට තේරුම් ගන්න අමාරු ඉංග්‍රීසි වාක්‍ය සහ ඡේද තේරුම් ගැනීමේදී විශේෂයෙන් වාක්‍යයක් තේරුම් ගැනීමේදී sentence එකක් අපි තේරුම් ගන්නකොට when we understand a sentence අපි වචනෙන් වචනට තේරුම් ගන්න බෑ ඉංග්‍රීසි භාෂාව. වාක්‍ය රටාව අනුව යා යුතුයි. ඒක නිසා අපි බලන්න ඕනේ කොහොමද මේ ඉංග්‍රීසි වාක්‍ය රටාව ටික මේ tenses කොහොමද කියලා බලන්න ඕනේ. අපි tenses වල හම් වෙනවා active voice. ඊට පස්සේ තියෙනවා passive voice. active voice කතෘකාරකය, passive voice කර්මකාරකය. active voice වාක්‍ය රටා 12ක් තියෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි වල tenses 12ක්. There are 12 tenses, right? අපි tenses 12ක් තියෙනවා. active voice sentence patterns. tenses 12න් 8කට passive voice තියෙනවා. tenses 12යි. There are 12 tenses in the English language. ඊට පස්සේ ඒකෙන් 8කට ඒ tenses 12න් 8කට තියෙනවා passive voice කර්මකාරක වාක්‍ය රටා. right? එතකොට active voice වාක්‍ය රටා 12යි, passive voice වාක්‍ය රටා 8යි. ඔක්කොම sentence patterns 20ක් තියෙනවා. right? There are 20 sentence patterns but only 12 tenses. tenses 12යි. එතකොට දැන් අපි මේ මුලින් එන tenses ටික මේ tenses 12 මොනවද කියලා තමයි ඊළඟට බලන්න යන්නේ. right? tenses are divided into two segments. right? active voice and passive voice. active voice කතෘකාරක, passive voice කර්මකාරක. එතකොට බැලුවොත් එහෙම මේ active voice වල අපි 6 වසරේදී ඉගෙන ගන්නවා 4 වෙනි tense එකට යනකම්. grade 6 වලදී grade 7 වලට යනකොට අපි tenses number 8 දක්වා ඉගෙන ගන්නවා. grade 7 වලට යද්දී grade 8 වලට යද්දී අපි active voice වල ඒ 8ට තව passive voice වලින් 3ක් එකතු කර ගන්නවා. ඊට පස්සේ grade 9 වලට ගියාම අපි මේ active voice 9ක් දක්වා ඉගෙන ගන්නවා සහ passive voice ඔක්කොම රටා ටික ඉගෙන ගන්නවා. 8ම. ඊට පස්සේ 10 වසරට ගියාට පස්සේ තමයි අපි මේ tenses 12ම ඉවර කරලා passive voice 8ත් එක්කම 20ම සම්පූර්ණ කරගන්න අපි 10 වසරට. 11 වසරට යෑමට පෙර. right? එතකොට grade 6 වෙනකොට අපි tenses 4ක් active voice වලින් ඉගෙනගෙන තියෙන්න ඕනේ. 7 වෙනකොට 8ක් ඉගෙනගෙන තියෙන්න ඕනේ. 8 වෙනකොට active voice tenses 8ක් එක්ක passive voice 3ක් simple present and present past and future වෙනකන් ඉගෙනගෙන තියෙන්න ඕනේ. grade 9 වලට යනකොට tenses 9ක් active voice 9කුයි passive voice 8ම all passive sentence patterns ඉගෙනගෙන තියෙන්න ඕනේ. grade 10 ඉවර වෙනකොට ඒක ක්ලාසෙට යන කලින් අපි active voice වාක්‍ය රටා 12ම ඉගෙනගෙන passive voice වාක්‍ය රටා 8ත් ඉගෙනගෙන අපි tenses 20ම sentence pattern 20ම ඉගෙනගෙන තියෙනවා. right now let's see what the
active voice sentence patterns අපි දැන් බලමු මේ active voice sentence patterns ටික මොනවද කියලා. right? අපි මුලින් බලමු tenses ටික මොනවද කියලා. We have three simple tenses. We have three simple tenses. අපිට simple tenses තුනක් තියෙනවා. We have three simple tenses. And we have three continuous tenses. We have three continuous tenses. අපිට තියෙනවා සරල කාල තුනක් තියෙනවා ඉංග්‍රීසි වල. right? සරල කාලයන් තුනක් තියෙනවා. ඒ වගේම continuous ප්‍රවර්තන කාල. ප්‍රවර්තන කාල තුනක් තියෙනවා. ඒ වගේම perfect tenses. Perfect tenses, there are three perfect tenses. පූර්ණ කාල තුනක් තියෙනවා. පූර්ණ කාල තුනක් තියෙනවා. ඒ වගේම three perfect continuous tenses. Three perfect continuous. Three perfect continuous tenses. ඒ කියන්නේ පූර්ණ ප්‍රවර්තන කාල. පූර්ණ ප්‍රවර්තන කාල තුනක් තියෙනවා. එහෙම එකතු වෙලා තමයි මේ තුන බැගින් හතරක් එකතුලා tenses 12ක් ඇදලා තියෙන්නේ. Three simple tenses, three continuous tenses, three perfect tenses and three perfect continuous tenses. Simple sarala, continuous pravartana, perfect purna, perfect continuous purna pravartana. So මේවා බෙදෙනවා simple present, sarala vartamana කාලය, simple past, sarala අතීතය, simple future, sarala අනාගතය. අපි tense එකක් මොකටද කියලා දෙනවා. ඒ වගේම present continuous, past continuous, future continuous. ඒ වගේම present perfect, past perfect, future perfect, present perfect continuous tense, past perfect continuous tense, future perfect continuous tense. ඒ tenses ටික අපි සිංහල meaning එකත් එක්ක කතා කළොත් එහෙම simple present සරල වර්තමාන කාලය, simple past සරල අතීත කාලය, simple past සරල අතීත කාලය, simple future සරල අනාගත කාලය, present continuous වර්තමාන ප්‍රවර්තන කාලය, past continuous අතීත ප්‍රවර්තන කාලය, future continuous අනාගත ප්‍රවර්තන කාලය, present perfect tense වර්තමාන පූර්ණ කාලය, past perfect tense අතීත පූර්ණ කාලය, future perfect tense අනාගත පූර්ණ කාලය, present perfect continuous tense වර්තමාන පූර්ණ ප්‍රවර්තන කාලය, past perfect continuous tense අතීත පූර්ණ ප්‍රවර්තන කාලය, future perfect continuous tense අනාගත පූර්ණ ප්‍රවර්තන කාලය. එතකොට දැන් අපි මේ simple present tense භාවිතා කරන්නේ. simple present tense භාවිතා කරන්නේ අපි පුරුද්දක් වශයෙන් කරන දේවල් කියන්නේ. habitual actions and general truths. ඒ වගේම පොදු සත්‍යයන් ප්‍රකාශ කරන්නේ. This simple present tense සරල වර්තමාන කාලය is used to express habitual actions and general truths. ඒ කියන්නේ පුරුද්දක් වශයෙන් කරන දේවල් සහ පොදු සත්‍යයන් ප්‍රකාශ කරන්න තමයි අපි භාවිත කරන්නේ. ඒකෙදි එතකොට simple present tense වල active voice වල කතෘකාරකයේදී simple present tense වල is am are නැහැ. අපි ලියන උදාහරණයක් වාක්‍යයක් simple present tense එකක් I write මම ලියනවා. ඒ කියන්නේ මේ මොහොතේ ලියනවා නෙමෙයි. I write කිව්වා. එයා පුරුද්දක් වශයෙන් ලියන කතාව කියන්නේ. කෙලින්ම verb එක එනවා. I write. ඊට පස්සේ ලියනවා I wrote මම ලිව්වා.
I wrote. මම ලිව්වා. ඒක මම මේක ලියන්න කලින් ඔබට මතක් කරලා ඉන්න ඕනි. අපි ක්‍රියාපදයක තීරු. ක්‍රියාපදයක තීරු. එතකොට අපි එක ක්‍රියාපදයක් ගන්න උදාහරණයක් වශයෙන් take ගන්නවා. took ගත්තා. taken ගන්නා ලද. අපි පොඩ්ඩක් මේ tenses වල examples ලියන එක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි මුලින්ම verb එකක් ගැන පොඩ්ඩක් ස්ටඩි කරලා ඉන්න වෙනවා. right. එතකොට අපි verb එකක් ගන්නවා මම verb එකක් ගත්තා. take ගන්නවා. took ගත්තා. taken ගන්නා ලද. right. එතකොට ඉංග්‍රීසි වලදී සාමාන්‍යයෙන් ක්‍රියාපදයක් දක්වද්දී ඉංග්‍රීසි පොත්පත්වල සාමාන්‍යයෙන් ක්‍රියාපදයක් දක්වද්දී ප්‍රධාන තීරු තුනකට තමයි දක්වලා තියෙන්නේ. ඉංග්‍රීසි වල ක්‍රියාපදයක් දක්වද්දී ඉංග්‍රීසි භාෂාවේදී අපිට පෙන්වන්නේ ප්‍රධාන වශයෙන් තීරු තුනකට. ඒ කියන්නේ ඒකේ present tense එකෙන් පෙන්නනවා පළවෙනි තීරුව. present tense එකෙන් ඒකට අපි කියනවා infinitive එක කියලාත්. දෙවන තීරුව අපිට දක්වලා තියෙනවා past tense එකෙන් අතීත කාල ස්වරූපයෙන්. මේ තීරුව present වර්තමාන. මේ තීරුව past අතීත. ඊට පස්සේ අපිට තුන්වෙනි තීරුවේදී පෙන්නලා තියෙන්නේ past participle අතීත කාල කෘදාන්තය කියන තීරුව. ඉංග්‍රීසි වලදී මේ ක්‍රියාපද තීරු තුනකට අපි පොත්පත්වල දැක්කුවට අපිට ඇත්තටම කතා කරොත් තීරු පහක් තියෙනවා. right? ඒ කොහොමද? එතකොට අපි දන්නවා දැන් ඉන්ෆිනිටිව් එක කියන්නේ ඇයි? right? මේ තීරුව ප්‍රසන්ට් ටෙන්ස් එකෙන් තියෙන්නේ පළවෙනි තීරුව. ඒකට ඉන්ෆිනිටිව් එක කියන්නේ හේතුව තමයි ඒක අනියත පදේ. ඇයි බලමු අපි මේ ඉන්ෆිනිටිව් එක පළවෙනි තීරුවට අනියත පදේ කියන්නේ කියලා. right? ඒ ගැන කතා කරන්න කලින් අපි බලමුකෝ මේකේ තීරු තුන නැවත present වර්තමාන past අතීත past participle අතීත කාල කෘදාන්තය take ගන්නවා took ගත්තා taken ගන්නා ලද. එතකොට මේකේ ඊළඟ තීරු දෙක මොකක්ද? ඊළඟ තීරු දෙක තමයි මේකේ අනාගතය future form එක. ඒතර future form එක ගන්නෙ මේ පළවෙනි තීරුවේ. පළවෙනි තීරුවට විල් දාලා තමයි අපි අනාගතය ගන්න. right? පළවෙනි තීරුවට will දාලා තමයි අනාගතය ගන්න. ඒතකොට කොහොමද? will take. එතකොට එනවා අපිට තේරුම දැන් මේකේ take කියන්නේ ගන්නවානේ. took කියන්නේ ගත්තානේ. taken ගන්නා ලද. will take ගනීවි. කොහොමද ගනීවි කියන ඒ අනාගත ස්වරූපය ගත්තේ? අපි පළවෙනි තීරුවට will දානවා. ඒ වගේ අපි කොහොමද දැන් මේක කරමින් සිටින present participle මේක future will take future අනාගතය අපි ගත්තා future form එක පළවෙනි තීරුවට will දැම්මම තමයි අනාගත ස්වරූපය එන්නේ. ඊට පස්සේ කොහොමද මේ අපි present participle ඒ කියන්නේ ing form එක ing form එක කියන present participle ඒක past participle present participle එක ගන්නෙ කරමින් සිටින ක්‍රියා ස්වරූපය. ඒ පළවෙනි තීරුවට ing දාලා තමයි අපි කරමින් සිටින ස්වරූපය ගන්න. පළවෙනි තීරුවට ing දාලා. අන්තිම අකුර e නම් ක්‍රියාවක අන්තිම අකුර e නම් අපි e අකුර අයින් කළා තමයි ing කරන්නේ. එතකොට taking e අකුර අයින් කළා ing දානවා. taking කියන්නේ ගනිමින්. එතකොට අපි සාමාන්‍යයෙන් පොත්පත්වල ක්‍රියාපදයක් තීරු තුනකට දක්වලා දුන්නාට අර ඔයගොල්ලෝගේ 9 වසරේ ඉන්න අය දන්නවා 9 වසරේ වර්ක් බුක් එකේ මැද අපිට තියෙනවා list of verbs ක්‍රියාපද ලිස්ට් එකක්. ඒ වගේම පන්තියේ ණය දන්නවා අපි 6 වසරේ ඉඳලම ක්‍රියාපද පාඩම් ගන්නවා ක්‍රියාපදවල තීරු. ඒතර අපි මේ පාඩම් ගන්නේ ප්‍රධාන වශයෙන් තීරු තුනයි. present past and past participle. ඊට පස්සේ අපි දන්නවා future tense එක හදාගන්න පළවෙනි තීරුවට will දැම්මම හරි. ඒ වගේම present participle එකක් ගන්න පළවෙනි තීරුවට ing දැම්මම හරි. දෙවන තුන්වන තීරු වලට ඒ වගේ ing දාන්න මේ will එකතු කරන්න ඒ ඉදිරියට මේ ළඟටම will එකතු කරන්න future tense එක ගන්න එහෙම ගන්න බෑ. ඒ ළඟටම will දාන්න බෑ. ing කොහොමවත් කරන්න බෑ. එතකොට තව කාරණයක් මතක් කරන්න ඕන. මේ verbs ගැන කියලා දෙද්දි මේ tenses වලට යන්න කලින්. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා ක්‍රියාපදයේ ප්‍රධාන තීරු තුනයි පොත්වල දක්වලා. පහක් තියෙනවා future and present participle උත් එක්ක.
තව කාරණයක් මතක් කරන්න තියෙන්නේ අපිට දැන් ඉන්ෆිනිටිව් කිව්වයි කියලා මතක් කරන්න. ඉන්ෆිනිටිව් කියන්නේ මේ පළවෙනි තිරුණා නියත පදේ. ඇයි මේ වගේ නියත විදියට තියෙන්නේ නැහැ. ප්‍රසන්ට් ඕනේ වුණාම මේ තීරුවෙන් ගන්නවා වර්තමානයට අවශ්‍ය ස්වරූපය. තව ක්‍රියාපදයේ s දාලා ගන්න එකකුත් තියෙනවා. ඒ අවශ්‍ය වුණොත් s දාන්නෙත් ওই පළවෙනි තීරුවට. මේ දෙවෙනි තුන්වෙනි තීරුවට s දැමිලි කරන්න බෑ ක්‍රියාවට s දාන්නේ. ඒක ගැන තමයි ඊළඟට කතා කරන්නේ මේ ක්‍රියාපදයේ s දාන්නේ මොන වගේ අවස්ථාවකද කියලා. නමුත් ඊට කලින් මේ ඉන්ෆිනිටිව් කියන්නේ නැහැ කියලා මතක් කරලා ඉන්නවා. ඉන්ෆිනිටිව් කියන්නේ අනියත පදේ කියලා කියන්නේ මේ ස්වරූපය ගන්නවා කියන ස්වරූපය අවශ්‍ය වුණාම take කියලා ගන්න. ඊට පස්සේ ඒකේ s එකක් දාන්න අවශ්‍ය නම් takes කියලා ඒකටත් මේ පළවෙනි තීරුව තමයි ගන්න. අනාගතේ ගන්නෙත් පළවෙනි තීරුවට will දාලා. ing දාන්නෙත් පළවෙනි තීරුව. ඒක නිසා ඒක නියත විදියක් නැති නිසා ඒකනේ ඉන්ෆිනිටිව් කියලා තියෙනවා. සෑම ස්වරූපයක්ම හදාගන්න කීප ස්වරූපයක්ම හදාගන්න මේ පළවෙනි තීරුව භාවිතා කරන නිසා අපි ඒකට ඉන්ෆිනිටිව් එක කියලා කියනවා. right? දැන් අපි බලන්න යන්නේ මේ වෙන කාරණයක්. ඒ කියන්නේ ඇත්තටම මේ පළවෙනි තීරුවේ ක්‍රියාපදයේ take කියන එකට අපි ගන්නවා කියලා ලියලා තියෙනවා. take ගන්නවා. නමුත් ඇත්තටම කතාව මේ take කියන්නේ ගන්නවා නෙවෙයි. ඇයි මම එහෙම කියන්නේ? එතකොට ඔයගොල්ලෝ දන්නවා nouns වලට තියෙනවා singular plurals. singular plurals කියන්නේ singular ඒක වචන, plural බහු වචන. Not only for nouns but also for verbs we have singular and plural forms. අන්න එතකොට නාම පද වලට විතරක් නෙමෙයි ක්‍රියාපද වලට verbs වලටත් තියෙනවා ඒක වචන බහු වචන මේ ස්වරූප. ඒක වචන බහු වචන ස්වරූප තියෙනවා. එතකොට මෙතන take කියන ස්වරූප take කියන එකේ ඇත්තම තේරුම ගන්නවා නෙමෙයි ගනිති. ගනිති. ඇයි එහෙම කියන්නේ? සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වල ක්‍රියාපදයක් තියෙන්නේ බහු වචනයේ. ඔයගොල්ලෝ දන්නවා noun නාම පදයකට. noun නාම පදයකට plus s s එකක් එකතු කරාම ඒක plural බහු වචන වෙනවා. නමුත් ඉංග්‍රීසි වලදී verb plus s ක්‍රියාවකට s එකක් දැම්මහම ඒක singular ඒක වචන වෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ නාම පදයක් සාමාන්‍යයෙන් තියෙන්නේ ඒක වචනෙන් s එකක් දැම්මම තමයි බහු වචනේ. ඉංග්‍රීසි භාෂාවේ නාම පදයක් සාමාන්‍යයෙන් තියෙන්නේ ඒක වචනෙන් s එකක් දැම්මම තමයි බහු වචනේ වෙන්නේ. නමුත් ක්‍රියාපදයක් සාමාන්‍යයෙන් තියෙන්නේ බහු වචනේ s එකක් දැම්මම තමයි ක්‍රියාපදයක් ඒක වචනේ වෙන්නේ. s දානවා කියන එක අපි පොදු අවස්ථාවේ es දානවා මේ විදිහට යෙදෙනවා. ඒකට අපි 11 වසරේ පොතේ තියෙනවා spelling rules කියලා පාඩමක. පොතේ අන්තිම හරිය. අපි ඒ ගැන පාඩමකින් මීට කලින් කතා කරලා තියෙනවා. right? එතකොට අන්න noun plus s plural verb plus s singular. එතකොට දැන් මේ පළවෙනි තීරුවේ සාමාන්‍යයෙන් ක්‍රියාපදයක් තියෙන්නේ බහු වචනෙන් s එකක් දැම්මම තමයි ඒක වචනේ වෙන්නේ. ක්‍රියාවකට s එකක් දැම්මම ඒක වචනේ වෙනවා. නාම පදයකට s එකක් දැම්මම බහු වචනේ වුණාට. right? අන්න දැන් අපිට ඒ ටික ගැන කතා කරාට පස්සේ යන්න පුළුවන් මේ tenses පාඩම ගැන කතා කරන්න. right? now අපි එතකොට පළවෙනි ටෙන්ස් එකේ අපි මේ ක්‍රියාපද ස්වරූපේ right wrote written ලියනවා ලිව්වා ලියනද ඒක මතක තියාගන්න මේ ලියාගෙන යන්න ඕනේ. පළවෙනි ටෙන්ස් එක simple present tense වලදී I write මම ලියනවා. ඒ කියන්නේ පුරුද්දක් වශයෙන් ලියන කතාව. right? මේ මොහොතේ ලියන කතාව නෙමෙයි I write කියන්නේ. so I wrote මම ලිව්වා. I will write මම ලියාවි. අන්න අනාගත කාලේ පළවෙනි තීරුවට will දැම්මා. I write මම ලියනවා. පළවෙනි තීරුව ගත්තා. I wrote මම ලිව්වා. I will write මම ලියාවි. පළවෙනි තීරුවට will දාලා ගත්තා අනාගත කාලේ. ඊට පස්සේ මේ present continuous tense කියන්නේ වර්තමාන ප්‍රවර්තන කාලේ. වර්තමාන ප්‍රවර්තන කාලය. ඒ කියන්නේ වර්තමානයේ සිදුවෙමින් පවතිනවා. වර්තමාන ප්‍රවර්තන කාලය. එතකොට ඉංග්‍රීසි වල වර්තමාන ප්‍රවර්තන කාලේ මේ මොහොතේ සිදුවෙමින් පවතින දෙයක් නම් වර්තමානයේ සිදුවෙමින් පවතින දෙයක් නම් is හරි am හරි ඇවිල්ලා ing එනවා. is හරි am හරි ආ හරි ඇවිල්ලා ing එනවා. එතකොට මේකේ I නම් I am ඊට පස්සේ ක්‍රියාවට ing දානවා. I am writing මම ලියමින් සිටිනවා. I write මම ලියනවා. I wrote මම ලිව්වා. I will write මම ලියාවි. I am writing මම ලියමින් සිටිනවා. ඉතින් past continuous tense ලියමින් සිටියා කරමින් සිටියා නම් was හරි ඇවිල්ලා ing එනවා. I was I නම් was
I was, we were, you were, they were, he was, she was, it was, they were. එතකොට I, we, you, they වලට මේ I, he, she, it වලට was ඇවිල්ලා we, you, they වලට were එනවා. එතකොට I නම් was writing මම ලියමින් සිටියා. I am writing මම ලියමින් සිටිනවා. ඒ present continuous. Past continuous tense I was writing මම ලියමින් සිටියා. Next, future. I will be writing මම ලියමින් සිටීවි. Future continuous වලට I will be writing මම ලියමින් සිටීවි. එතකොට is am ing was ing will be ing. මේක will පමණයි. Simple future tense වල will පමණයි. නමුත් future continuous tense වල will be ඇවිල්ලා ing. will be ඇවිල්ලා ing. ඊට පස්සේ අපිට එනවා perfect tenses තුන. එතකොට ඉංග්‍රීසි වල මේ තියෙන perfect tenses. මේවා tenses number විදිහට ගුවොත් දැන් මේවා tense number 1 2 and 3 4 5 6. This tense number 7 8 and 9. 7 8 9 tenses තුන. ඒ කියන්නේ present perfect, past perfect, future perfect. ඒ කියන්නේ perfect tenses තුනට එන්නේ ක්‍රියාපදයේ තුන්වෙනි තීරුව. past participle එක. එතකොට මෙන්න present perfect වර්තමාන පූර්ණ කාලය. ඒ කියන්නේ වර්තමාන මොහොත වෙන විට සම්පූර්ණ ඇති ක්‍රියාවක් ප්‍රකාශ කිරීමේදී has හරිය have හරිය ඇවිල්ලා ක්‍රියාපදයේ තුන්වෙනි තීරුව යෙදෙනවා. I have written මම ලියා තිබෙනවා. ඊට පස්සේ past perfect tense අතීත පූර්ණ කාලය. අතීතයේදී සම්පූර්ණ වී තිබූ ක්‍රියාවක් ප්‍රකාශ කරනකොට I had written මම ලියා තිබුණා. ඊළඟට අනාගතයේදී සම්පූර්ණ වේවියයි සිතන ක්‍රියාව. එතකොට මේ ක්‍රියාව ඒක අනාගතයේදී තමයි සම්පූර්ණත්වයටපත් වෙන්නේ ඒ අදාළ ක්‍රියාව. එතකොට ඒකට ලියවෙන්නේ I will have written. I will have written. මම ලියා තබන්නම්. I have written මම ලියා තිබෙනවා. I had written මම ලියා තිබුණා. I will have written මම ලියා තබන්නම්. right? එතකොට අපි බලමු නැවත තේරුම්. I write මම ලියනවා. I wrote මම ලිව්වා. I will write මම ලියාවි. I am writing මම ලියමින් සිටිනවා. I was writing මම ලියමින් සිටියා. I will be writing මම ලියමින් සිටීවි. I have written මම ලියා තිබෙනවා. I had written මම ලියලා තිබුණා. I will have written මම ලියා තබන්නම්. future perfect අනාගතයේදී සම්පූර්ණ වෙන දෙයක්. ඊට පස්සේ 10 11 12 tenses තුනයි. 10 11 12 perfect continuous පූර්ණ ප්‍රවර්තන. එතකොට මේ 10 වෙනි tense එක present perfect continuous tense කියන එක. අපි ඔයගොල්ලන්ට 10 වසරදී මේ tense එක තියෙනවා. 10 වසරදී මේ tense එක තියෙනවා. ඒකෙදී මේ present perfect continuous tense එකෙන් ඒ කියන්නේ මේ 10 වෙනි tense එකෙන් ප්‍රකාශ කරන්නේ අතීතයේ ඉඳලා කරගෙන ආපු වර්තමානයේද කරමින් සිටින අනාගතයටද කරන්න බලාපොරොත්තු වෙන දෙයක්. අපි හිතමු යම් කෙනෙක් යම් ව්‍යාපාරයක් පටන් ගත්තා. එයා අපි හිතමු 2000 වර්ෂයේ විතර ඉඳලා පටන් ගත්තා කියලා. ඒ 2000 වර්ෂයේ ඉඳලා මේ දක්වා 2020 දක්වා දැන් කරගෙන ආවා. එයා වර්තමානයේදී ව්‍යාපාරය කරමින් සිටිනවා. ඊට පස්සේ එයා තව එහාට ඒ වගේ ඒ අදාළ ව්‍යාපාරය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ වගේ කාලාන්තරයක් තිස්සේ කරමින් ආපු දැනටත් කරන ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙන දෙයක් අපි ප්‍රකාශ කරන්නේ අපි present perfect continuous tense භාවිතා කරලා. එතකොට ඒ tense එකේ උදාහරණය තමයි I have been. අන්න has හරි have හරි ඇවිල්ලා been ඇවිල්ලා ක්‍රියාවට ing දානවා. continuous tenses වලට ing දෙනවා. ඒතකොට ඒකෙදි has හරි have හරි ඇවිල්ලා been ඇවිල්ලා ing આવොත් ඒ කාලාන්තරයක් තිස්සේ ලියමින් සිටිනවා. මම කාලාන්තරයක් තිස්සේ ලියමින් සිටිනවා කියන එක තමයි එතනදී කියවෙන්නේ. එතකොට ඊට පස්සේ past perfect continuous tense අතීත පූර්ණ ප්‍රවර්තන කාලයෙන් කියන්නේ අතීතයේ ගොඩාක් කල් කරමින් හිටියා. දැන් ඒ අදාළ ක්‍රියාව කරන්නේ. අපි හිතමු ඕන්න යම් කෙනෙක් යම් ටෙලිඩ්‍රාමා එකක් අවුරුදු ගාණක් බැලුවා. නමුත් දැන් ඒ ටෙලිඩ්‍රාමා එක නෑ අවුරුදු ගාණක් ඉදිරියට නොකඩවා බැලුවා. එතකොට ඒක අතීතයේ ගොඩාක් කල් කරමින් හිටි ක්‍රියාවක්. එතකොට අපි ඒකට had been දාලා ing දානවා. එතකොට I had been writing මම කාලාන්තරයක් තිස්සේ ලියමින් හිටියා. ඊට පස්සේ future perfect continuous tense අනාගත පූර්ණ ප්‍රවර්තන කාලය කියන එක future perfect continuous tense.
ඒ ටෙන්ස් එකෙන් කියන්නේ හෙට වගේ පටන් අරගෙන නැත්නම් ඊළඟ මාසෙන් ඊළඟ සතියෙන් පටන් අරන් ඉදිරියට ගොඩාක් කල් කරමින් සිටීවිය සිතන ක්‍රියාව ප්‍රකාශ කරන්නේ. එතකොට ඒක ඉදිරිය ඒ වාක්‍යරතාවෙ ඉන්නේ will have been නැවිලා ing කියනවා. I will have been writing. I will have been writing. ඉතින් බලමු. I write මම ලියනවා. I wrote මම ලිව්වා. I will write මම ලියාවි. I am writing මම ලියමින් සිටිනවා. I was writing මම ලියමින් සිටියා. I will be writing මම ලියමින් සිටීවි. I have written මම ලියා තිබෙනවා. I had written මම ලියලා තිබුණා. I will have written මම ලියා තබන්නම්. I have been writing මම කාලාන්තරයක් තිස්සේ ලියමින් සිටිනවා. I had been writing මම කාලාන්තරයක් ලියමින් සිටියා. I will have been writing මම ඉදිරියට කාලයක් ලියමින් සිටීවි. එතකොට මේ තමයි active voice කතෘකාරක වාක්‍ය රටා 12. එතකොට මේ පන්තිවලදී අපෙන් අහනවා සර් එතකොට මේ been කියන්නේ මොකක්ද කියලා. එතකොට ඉංග්‍රීසි වල ඒ වගේ been කියන වචනෙට වෙනම තේරුමක් තිබුණාට මේ tenses වලදී යන්න ඕනි වාක්‍ය රටාවක්. ඔයගොල්ලෝ කොහෙද හරි වාක්‍ය රටාවක් දැක්කොත් has හරි යවුවා ඇවිල්ලා been ඇවිල්ලා ing තුනොත් ඒ කාලාන්තරයක් තිස්සේ කරමින් සිටින ක්‍රියාවක් බව තේරුම් ගන්න ඕනේ. ඒ වගේම කොහේ හරි ඇවිල්ලා will be ඇවිල්ලා ing තුනොත් ඉදිරියේදී ඒ කියන්නේ අනාගතයේ කරමින් කෙටි කාලයක් තුළ කරමින් සිටීවිය සිතන ක්‍රියාවක් එකකින් ප්‍රකාශ කරනවා. ඒ වගේ ඉංග්‍රීසි වල මේ ටෙන්සස් වලදී වාක්‍ය රටාව අනුව යන්න ඕනේ. තනි තනි වචනේ අපි අරගෙන තේරුම් ගන්න බෑ. ඒ වගේම දැන් ඊට පස්සේ බලනවා ඇති ඔයගොල්ලෝ ඇක්ටිව් වොයිස් වාක්‍ය රටා 12ක් තියෙනවා. කතෘකාරක වාක්‍ය රටා 12ක් තියෙනවා. නමුත් කර්මකාරක වාක්‍ය රටා තියෙන්නේ 8යි. ඇක්ටිව් වොයිස් 12යි, පැසිව් වොයිස් 8යි. එතකොට අර ඇක්ටිව් වොයිස් වාක්‍ය වලින් ඒ ඇක්ටිව් වොයිස් ටෙන්සස් වලින් ඒ කතෘකාරක කාලාත්‍රයන්නේ කොයි ඒවලටද පැසිව් වොයිස් එකක් කර්මකාරකයක් නැත්තේ කියලා. එතකොට මොන ටෙන්සස් වලටද කර්මකාරකයක් නැත්තේ? අන්න ඒ ගැනත් බලන්න ඕනේ. මේ අන්තිම ටෙන්සස් තුන තියෙන්නේ perfect continuous tenses. ඒ perfect continuous tenses තුනටම පැසිව් වොයිස් එකක් නැහැ, කර්මකාරකයක් නැහැ. අන්න එතකොට ඔයගොල්ලෝ ගන්න දැන් ටෙන්සස් 12න් පැසිව් වොයිස් 8යි තියෙන්නේ. එතකොට මොනවා හරි ටෙන්සස් 4ක් අඩු වෙන්නේ නැහැ. මේ තුන අඩු වෙනවා. 10 11 12 වල ඒ අන්තිම ටෙන්සස් තුනේ පැසිව් වොයිස් එකක් කර්මකාරකයක් නැහැ. ඊට පස්සේ අනිත් උඩ තියෙන ටෙන්සස් වලින් මොන වාක්‍ය රටාවකටද පැසිව් වොයිස් එකක් නැත්තේ? නැත්තේ මේ 6. ඒ කියන්නේ future perfect, future continuous වලට. අනාගත ප්‍රවර්තන කාලයට 6 වෙනි ටෙන්ස් එකටත් පැසිව් වොයිස් එකක් නැහැ. 10 11 12 ටෙන්සස් තුනට පැසිව් වොයිස් එකක් නැහැ, කර්මකාරකයක් නැහැ. ඒ වගේම මේ ඇක්ටිව් වොයිස් වලදී 6 වෙනි ටෙන්ස් එකට ඇක්ටිව් වොයිස් වල 6 වෙනි ටෙන්ස් එකට පැසිව් වොයිස් එකක් නැහැ. එතකොට 6 10 11 12 කියන ටෙන්සස් වලට පැසිව් වොයිස් එකක් නැහැ.